समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु संघमुक्तं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता सद्धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स चित्तेन नियति लोको चित्तेन परिसंसति चित्तस्य एक धम्मस्य सब्बेव वसमन्वगूति ඒ භාග්‍යවත් ලෝතුරා සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ලෝතුරා භාග්‍යවත් සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලෙන් ලෝක සත්වයා වෙත වදාළ ඒ උතුම් ධර්මයට අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ධර්මයෙන් සැනසීමටපත් ඒ උත්තම උත්තමයාණන් වහන්සේලාටද අපි හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ප්‍රඥා නාලිකාව සඳහා අනුශාසනා පවත්වන අතිගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේලා පඬිත හාමුදුරුවන් වහන්සේලා ඇතුළු මෙරට වාසී ලෝවාසී පිනති මහා සංඝරත්නයන් අවසරයි. මේ පැයට නියමිත ධර්මානුශාසනාව සඳහා පූර්ණ දායකත්වයේදී කටයුතු කරන්නේ සඳලංකාව හෙන්ඩියගල ටෙම්පල් ටිව් ලිපිනයෙහි පදිංචි ටෙම්පල් විව් ලිපිනයෙහි පදිංචි ජයන්ත රාමනායක මහත්මයා එම මහත්මිය දූ දරුවන් ඇතුළු සදැහැති පින්වත් පිරිස තමයි මේ පින්කමෙහි දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ. මේ පින්වත් පිරිසත් ස්වාමීන් වහන්සේට සිහිපත් කරනවා නිවන් මගටම උපනිශ්‍රේ වෙන දේශනාවක් පවත්වන්න කියලා. ඉතින් අපි විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරනවා මේ උතුම් ධර්ම දේශනාවෙන් ජනිත වන පුණ්‍ය කුසල් ඒ ජයන්ත රාමනායක මහත්මයා සහ එම මහත්මියගේ පවුල්වල මිය පරලොව ගිය දෙමාපියන් ඇතුළු සියලු නෑදෑ හිත මිත්‍රාදීන්ට භව ගමන සැපවත් වී ඉක්මන් භවයේ කුතුම් නිවනෙන් සැනසීම ලබන්නම මේ උතුම් කුසලානිසංසය උපකාරයක්ම වේවා යන සාදු සිත් ප්‍රාර්ථනාවෙන් අපි ආශිර්වාද කරනවා, පින් අනුමෝදන් කරනවා. පින්වත්නි, නිවන් මගට උපනිශ්‍රේ වන දේශනාවක් යන ආරාධනාව නිසා භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවක සඳහන් කාරණාවක් ඔයයන්ට පැහැදිලි කරලා දෙන්න උත්සාහ දරනවා. ඒ තමයි මේ සිත කිලිටි කරගන්න නැතුව
මේ සිත කිලිටි කරගත්තොත් තියෙන ආදීනව පිළිබඳව දේශනා කරනවා. එතකොට සිතේ ඇති වෙන කිලිටි ස්වභාවයම තමයි අපට නිවන අවබෝධ වෙන්න හේතුව. එතකොට සිත කිලිටි වෙන්නේ මොකක් නිසාද? සිත කිලිටි වෙන්නෙම පින්වත්නි අපේ අනවබෝධය නිසා, නැත්තම් සතිමත් භාවය නැතිකම නිසා, විපල්ලාස නිසා සිත කිලිටි වෙනවා. එතකොට සිත කිලිටි වෙන්නේ මොන වගේන්ද? ප්‍රබස්සරමිදං භික්කවේ චිත්තං කතංචකෝ ආගන්තුකේහි උපක්කිලිස්සේහි උපක්කිලිට්ටන්තේ. ඔබවත් මාවත් මේ පුජ්‍යලයා ක්‍රියාවට නං වන්නේ, මෙහෙය වන්නේ, හසුරු වන්නේ චිත්තය. ඔබ මම හසුරු වන්නේ මේ චිත්තය. එතකොට හසුරුවන නිසා මේ චිත්තය එකම දහමකට පවතින්නේ නැහැ. පෘථග්ජන සත්වයා මේ සිතේ තියෙන මුලාවට අහු වෙලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ක්ෂණයක් පාසා ඔහු සිතට ගොඩනැගෙන අරමුණු පිටිපස්සේ හඹාගෙන යනවා. ඒ අරමුණු නිට්ටයයි, සුඛයි, ආත්මයි කියන සංඥාව මත පිහිටලා. ඒ දුවන ප්‍රමාණය, දුවන සීමාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. උපමාවක් දැක්වීමට පවා දුෂ්කර බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔයත් අහලා තියෙනවා ඊටා ජනප්‍රිය ගාථාවක්. දූරංගමං ඒකචරං හසරීරං ගුහාසයං යේ චිත්තං සංඤ මෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන. හැමෝගෙම මේ සිත බොහෝ දුරකට ගමන් කරනවා. එතකොට සිත කියලා එකක් අල්ලන්න නෑ. දැන් මේකයි සිත කියලා එකක් අල්ලන්න නෑ. මේ සිත විවිධ අරමුණු කෙරෙහි බැඳින නිසා, විවිධ දේවල් නිසා හට ගන්නවා. රූප නිසා, ශබ්ද නිසා, රස නිසා, ස්පර්ශ නිසා, ධම්ම නිසා සිතවිලි හට ගන්නවා. තව ටිකක් ඔබට තේරුම් ගන්න කිව්වොත් චිත්තා වේගවල තියෙන ප්‍රබලත්වය නිසා සිතවිලි හට ගන්නවා. හැබැයි මේ සිතේ හටගන්න සිතුවිලි ත්‍රිලක්ෂණානුරූපීව පිළිගන්න එක තමයි බුදු දහමේ පදාර්ථමය ස්වභාවය. ඒ කියන්නේ අමරණීය ස්වභාවයක් නැති බව ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අවධාරණය කරන අමරණීයත්වයක් නැහැ. ධම්මපදයේ මේක විස්තර කරනවා පින්වත්නි. සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සිත කියලා කියන්නේ පුජ්‍යලයකගේ ආධ්‍යාත්මික ඒ වගේම ඔහුගේ තියෙන පරිණත භාවය කේන්ද්‍රීය කරගත්ත භූමිකාවක රඟ දක්වන ස්වභාවය තමයි බුදු දහමේදී විස්තර කරලා තියෙන්නේ. එතකොට මේ සිත පිළිබඳව පාලි සූත්‍ර දේශනා විශාල ප්‍රමාණයක විස්තර කරලා තියෙනවා. ඒක අවස්ථා තුනකට කැඩුවොත් එහෙම චේතනා, සංඥා, මේ වේදනා, ඊළඟට චේතනා, ඊළඟට සංඥා. සංඥාව, වේදනාව කියන දේ විස්තර කරද්දී ඔයත් අහලා තියෙනවා අර වස්ත්‍රයක් උපමාවකට අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවක්. ඒකට කියනවා පින්වත්නි මේ වත්තූපම සූත්‍ර දේශනාව කියලා.
වත්තූපම සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ සිත කිලිටි කරන ස්වභාවය. හරියට ඒක උදාහරණයක් ගත්තොත් එහෙම සුදු පාට වස්ත්‍රයකට පාට ගැල්ලුවට පස්සේ වර්ණ යෙදුවට පස්සේ කළු පාට වර්ණයක් යොදලා ඒ වස්ත්‍රය අපිරිසුදු කළාට පස්සේ තව වර්ණ ගැල්ලුවට ඒ වර්ණය අර වස්ත්‍රයේ අල්ලන්නේ නැහැ. ඒ වර්ණ දෙකත් එක්ක තව වර්ණයක් යෙදුවොත් තුන්වෙනියට යොදපු වර්ණය කොහොමත් අල්ලන්නේ. ආන් ඒ වගේ කියනවා මුලින් පැවතිච්චි ප්‍රභාස්වරව තිබුණු මේ සිත ආගන්තුකේ උපක්කිලිට්ටේ උපක්කිලිස්සේ උපක්කිලිට්ටන්ති ප්‍රභාස්වරව තිබුණු සිතට ආගන්තුකව තිබුණු කෙලෙස් අරමුණු කොටගෙන තිබුණු නිසා මේ සිත කිලිටි වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ කිලිටි වෙච්ච සිත තමයි බුදුරජාණන් වහන්සේ මේ මතක් කරන්නේ පිරිසුදු කරගන්න. සිත පිරිසුදු කරගන්න නම් ඉසල තමන් තේරුම් ගන්න ඕන සිත අපිරිසිදු වෙලා තියෙන්නේ කියලා. සිත අපිරිසිදු වෙලා තියෙන කෙනා තමයි පින්වත්නි සිත පිරිසිදු කරගන්න උත්සාහ දරන්නේ. සිත අපිරිසිදු වෙලාවත් කියා නොදන්න කෙනා පින්වතුනේ සිත පිරිසිදු කරගන්න උත්සාහ දරන්නේ නැහැ. එහෙනම් නිවන් මගට ප්‍රධාන බාධකයක් වෙනවා මොකක්ද? නිවන් මගට බාධකයක් වෙනවා සිත අපිරිසිදු වීමම. සිත අපිරිසිදු වුණොත් නිවන් මගට ඒක බාධාවක් වෙනවා. මොන මගින්ද සිත අපිරිසිදු වෙන්නේ? කෙලෙස් වලින්. කෙලෙස් වලින් සිත අපිරිසිදු වෙනකොට ඒ කෙලෙස් නිසා ඔහු හෝ ඇයට නිවන අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. එතකොට සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ පින්වතුනි සිත ආකාර 16කට විස්තර. බැයි මේ සිත් 16ක් නෙවෙයි. සිතේ පවතින ස්වභාවය ආකාර 16කින් පින්වතුනි විස්තර කරලා තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ මේ සිතේ තියෙන ස්වභාවය ආකාර 16කින් පින්වත්නි විස්තර කරලා තියෙනවා. ඒකට අද මා ඔබට දේශනා කරන්නේ නිවන් මඟට උපනිශ්‍රේ වෙන දේශනාවක් නිසා සතිපට්ඨාන සූත්‍රයේදී විස්තර කරන 16 ආකාරයකින් යුක්තව මේ සිතේ පැවැත් නැත්නම් සිත පිළිබඳව කළ දේශනාවත් වත්තූපම සූත්‍රයේ මේ ආශ්‍රව නැත්නම් කෙලෙස් ධර්ම 16 වත්තූපම සූත්‍රයේ විස්තර කරලා තියෙන ආකාරයක් තමයි ඔයත් අන්ට දේශනා කරන්නේ කෙටියෙන්. සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ උගන්වනවා පින්වත්නි සරාග චිත්තං සරාග සිත නිසා ඊට පස්සේ විරාග චිත්තං සරාග චිත්තං විරාග චිත්තං සදෝස චිත්තං වීත දෝස චිත්තං සමෝහ චිත්තං වීත මෝහ චිත්තං සංකිට්ඨ චිත්තං වික්කිට්ඨ චිත්තං මේ විදිහට සිත් 16ක් පිළිබඳව ඒ කියන්නේ ආකාර 16ක විස්තර කරලා තියෙනවා. හැබැයි පින්වත්නි මේ
වත්තූපම සූත්‍රයේදී විස්තර කරන භාග්‍යතුන් වහන්සේ අවිජ්ජා. අවිජ්ජාව නිසා, අවිජ්ජාව කියලා කියන්නේ දැඩි ලෝභය. ලෝභය නිසා සිත කිලිටි කරනවා. එහෙනම් ලෝභයෙන් යුක්ත කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න බෑ. ඇයි නිවන් අවබෝධ කරගන්න නොහැකි වෙන්නේ? එයා ළඟ තියෙන දැඩි ලෝභී සිතක්. එහෙනම් ලෝභී සිතකින් යුක්ත වූ කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න බෑ. එහෙනම් කෙලෙස් තියෙනවා. ලෝභකම කියන්නේ කෙලෙසක්. දැඩි ලෝභය. දැඩි ලෝභයට ඔයයන්ට මා එකක් මතක් කළොත් මේ මෑතකදී මා කළ දේශනාවක් ඔබට තේරුම් ගන්න. භාග්‍යවතුන් වහන්සේ උදෙසා පිළියෙල වුණු අසදෘස දානය. ආන්ගේ අසදෘස දානේ වෙලාවේ රජ්ජුරුවන්ගේ එක් උපදේශකවරයෙක් හිටියා කෝකාල කියලා. එතකොට ඔහුට පිළියෙල කරපු ඔහු නෙමෙයි පිළියෙල කළේ දානේ මල්ලිකා දේවිය ඇතුළු පිරිස පිළියෙල කළේ. නමුත් ඔහුට දැඩි ලෝභයක් හිතේ හටගත්තා. රජ්ජුරුවෝ සහ මල්ලිකා දේවිය පිළියෙල කරපු දානය අපරාධේ බුදුරජාණන් වහන්සේට පූජා කරලා උන්වහන්සේලා හොඳට වළඳලා හොඳට සැතපේවි කියලා හිතුවා. අන්න දැඩි ලෝභකම. දැඩි ලෝභකම නිසා සිත කිලිටි වෙනවා. පැවිදි නොපැවිදි කියන්නේ පැවිදිද ගිහිද භික්ෂුද භික්ෂුණීද උපාසකද උපාසිකාද කියලා නෑ. මේ ධර්මයේ තමන්ගෙන් දකින්න. ධර්මයේ තමන්ගෙන් අවබෝධ කරගන්න. තමන්ගෙන්ම ප්‍රත්‍යක්ෂ කරගන්න. තව කෙනෙකුට නෙවෙයි. ඔබට හරි මට හරි ලෝකේ ඕනම කෙනෙකුට නිවන් දකින්න නොහැකි වුණා. ඇයි නිවන් දකින්න නොහැකි උනේ? මේ කෙලෙස් ධර්ම අපි ළඟ තිබිච්ච නිසා. මොන කෙලෙස් ධර්මද? අවිජ්ජාව. ඒ කියන්නේ දැඩි ලෝභකම. ලෝභය උපදින්නේ සිතේ නම් ලෝභ අරමුණු අපි ඉවත් කළ යුතුව පවතින්නේ ඒ සිතෙන්මයි. දැඩි ලෝභකම තිබුණොත් එයාට නිවන් අවබෝධ කරගන්න බෑ. ව්‍යාපාද. ඒකත් සිතේ හටගන්නේ. ද්වේෂය බාහිර කෙනෙක් දකිද්දී ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් ඔබ අකමැතිම කෙනෙක් ඔබට පාරේදී දකිද්දී පාරේදී මුණ ගැහෙද්දී ඔබට ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි බාහිර කෙනා නිසා ඔබට ද්වේෂය හටගත්තේ ඔබේ සිතේ තියෙන දුර්වලතාවය නිසා මිස ඒ කෙනාගේ තියෙන දුර්වලතාවය නිසා නෙවෙයි. ඒ කෙනාගේ තිබුණු දුර්වලතාවය නිසා නෙමෙයි ඔබේ සිතේ ද්වේෂය හටගත්තේ. ඔබේ සිතේ තියෙන දුර්වලතාවය නිසා තමයි ද්වේෂය හටගත්තේ. ඇයි? ඔහු අතින් සිදු වුණු ක්‍රියාවක් ඔබ නিত্য සුඛ ආත්ම වශයෙන් ගත්ත නිසා, ඔබ මතක තියාගෙන හිටපු නිසා, ඔබ සිතේ ඒ තැම්පත් කරගෙන තිබුණු නිසා එබඳු කෙනෙක් ඔබට මගදී දකිද්දී ද්වේෂය ඇති උනේ ඔබේ වැරැද්දක් නිසා මිස බාහිර කෙනෙකුගේ වැරැද්දක් නිසා නෙවෙයි. ද්වේෂයේ තියෙන හිතක් ඇති කෙනෙකුට, ද්වේෂ සහිත හිතක් ඇති කෙනෙකුටත් පින්වත්නි මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න පුළුවන් කමක් නැහැ. ද්වේෂ හිතක් තිබුණු කෙනෙකුට, ද්වේෂයක් තියෙන කෙනෙකුටත් මේ ධර්මයේ ප්‍රයෝජනය ගන්න බෑ. ඇයි යාට ප්‍රයෝජනය ගන්න බැරි? ධර්මයේ ප්‍රයෝජන ගන්න පුළුවන්නේ ඥාතිත්වයකින්වත්
අම්මගෙන් දරුවන්ටවත් පරම්පරාවකින් පරම්පරාවට අයිති වෙන එකක් නෙමේ ධර්ම අවබෝධය කියලා කියන්නේ. තමා විසින් අවබෝධ කරගත යුතු එක. ද්වේෂයක් තමා ළඟ තිබෙනවා යයි අවබෝධ කරගෙන ඒ ද්වේෂය නිරුද්ධ කරපු කෙනා හරියට වස්ත්‍රය පිරිසුදු කරගත්ත කෙනෙක් වගේ. කාලියක්ෂණියගේ කතාව බහලා තියෙනවා. කාලියක්ෂණිය එතරම් දුකක් සංසාරේ පුරාවට විඳින්න හේතු වෙන්නේ මොකක්ද? ද්වේෂය නිසා. පුතා මරාගෙන, දරුවෝ මරාගෙන, ආහාරයක් තනාගෙන මෙතරම් සංසාරයේ දීර්ඝ දුකක් විඳින්නේ මොකක් නිසාද? තමාගේ සිතේ හටගත්තු ද්වේෂය තමයි ඉවත් නොකරගත්ත නිසා. තමන්ගේ හිතේ හටගත්තු ද්වේෂය තමන් ඉවත් කරගත්තා නම් තමන් දිනපු කෙනෙක්. තවත් කෙනෙක් එක්ක දිනපු කෙනෙක් නෙවෙයි. තමන්ගේ සිතේ හටගත්ත කෙලෙස් පරාජයට පත් කළ තමන් දිනපු කෙනෙක්. කවුරුත් නෙමෙයි දිනවන්න ඕන, තමන් දිනන්න ඕන. එහෙනම් උපන් සැනින් ද්වේෂය දුරු කරන්න නම් තමන් ද්වේෂය ආදීනව දැනගෙන ඉන්න ඕන. හැබැයි ද්වේෂය තමන් ඉවත් නොකරගෙන හිටියොත්, ද්වේෂය තමන් ඉවත් නොකළොත් තමන්ටම පින්වත්නි ආදීනව බහුලයි. ඇයි එහෙම කියන්නේ? දේවදත්ත හාමුදුරුවෝ ගැන ඔයත් අහලා තියෙනවා. මම ජනප්‍රියම දේශනාවක ගත්තොත් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව හිටපු ද්වේෂය නිසා කොච්චර බණ ඇහෙන්නේ නැද්ද? බණ අහපු පිරිස කොච්චර හම්බ වෙන්නේ නැද්ද? නමුත් සාංසාරික දේශසිතක් හිතේ තිබ්බ නිසා අදටත් ගිහින් නිරේ දුක් විඳිනවනේ. අදටත් නිරේ ගිහින් දුක් විඳිනවනේ. ඇයි අදටත් නිරේ ගිහින් දුක් විඳින්නේ? තමන්ගේ සිතේ උපන් ද්වේෂය තමන් ඉවත් නොකරගෙන නිසා. තමන්ගේ සිතේ උපදින කෙලෙස් තමන් විසින්ම දුරු කරගත යුතුයි. තවත් කෙනෙකුට දුරු කරවන්න බෑ. දුරු කරවන මාර්ගය පැහැදිලි කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේලා පැහැදිලි කරන්නේ ඒක. මහණෙනි, කෙලෙස් මේවා. කෙලෙස් හටගන්නේ මෙහෙම. කෙලෙස් වල තියෙන ආදීනව මේක. කෙලෙස් ප්‍රහාණය කරගන්න මේ විදිය කියලා භාග්‍යවත් ලෞතුරා බුදු කෙනෙකුට පින්වත්නි ස්වයම්බු ඥාණයෙන්ම තේරුම් කරලා දෙන්න පුළුවන්. නමුත් අවශ්‍යතාවය තියෙන්න ඕන තමන්ට කෙලෙස් මල සෝදා හරින්න. මහබටත් අද මේ මතක් කරන ධර්ම කාරණාව වත්තුපම සූත්‍රයේ තියෙන කෙලෙස් 16 පිළිබඳවනේ. ආශ්‍රවයන්නේ. ඔබ ද්වේෂයේ තියෙන එක බව දැනගත්තා නම් නොදන්න කෙනාට වඩා ද්වේෂයේ තියෙනවා කියලා දන්න කෙනා වටිනවා. ඇයි? මට ද්වේෂයේ තියෙන නිසා මා ආරක්ෂා විය යුතුයි ඉවත් කියන තැනට ඔහුගේ සිත පිහිටන නිසා. එසේ නොදන්න කෙනාට පින්වත්නි ද්වේෂය තියෙනවා කියලා දන්නේ නැති කෙනාට ද්වේෂය ආවට පස්සෙවත් දන්නේ මොකක්ද ආවේ කියලා. එතකොට ක්‍රෝධය කියන්නේ කෝපය.
කෝපයත් හටගන්නේ තමන් ළඟින්. ඒක තමන්මයි දුරු කරගන්න ඕන. දැන් ඔබ දැකලා ඇති සමාජයේ ජීවත් වෙනකොට කෝප වෙන කෙනෙක් පාරක ගියොත් තමන්ගේ පය ගලක හැපුණොත් ඒ කෙනා ගලටත් කෝප වෙනවා. ගලේ වැරද්ද නෙමෙයි. තමන්ගේ සිහිය නැතිකම නිසා තමන්ගේ අතපසු වීමක් නිසා තමයි පාදයේ ගලක හැපුණේ. හැබැයි කෝපය කියන ආශ්‍රවය තියෙන නිසා ඔහුට ඇයට පුජ්‍යලයට ඒ තේරුම් ගන්නවත් පුළුවන් කමක් නැහැ. එතකොට ඔහු ගලට බනිනවා. වැස්සට බනිනවා. ඉරට බනිනවා, හඳට බනිනවා. ඒ විතරක් නෙමේ කෝපය දීර්ඝ ලෙස වැඩුණු කෙනෙක් වළම්පිඟන් වලින් ප්‍රශ්න විසඳ ගන්න යනවා. ටෙලිෆෝන් එක පොළවේ ගහනවා. අත මිටි මුලල්ලා බිත්තියට ගහනවා. බිරිඳට තඩි ගහනවා. දරුවන්ට ගහනවා. අම්මා තාත්තට ගහනවා. දැන් ඔබ හිතලා බලන්න ආශ්‍රවය නැත්තම් කෙලෙස් පිළිබඳව අවබෝධය නොවීම නිසා, අවබෝධයක් නැතිකම නිසා ඔහු අතින් වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? ඔහු අතින් අකුසලයක් වෙනවා. කෝපය තමන්ගේ සිතේ තියෙනවා නම් ක්‍රෝධය තියෙනවා යයි දැනගෙන උපන් සැනින් දුරු කළ යුතුයි. උපන් සැනින් ක්‍රෝධය දුරු කරන්න නම් ඔහු ළඟ ඉතා විශාල වීර්යයක් තියෙන්න ඕන. ආදීනව පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. ඇයි තියෙන්න ඕන? ක්‍රෝධයේ තියෙන විපාක පිළිබඳව දැනගෙන අහලා තියෙන්න ඕන. ක්‍රෝධයේ කෙලෙසක්, ආශ්‍රවයක්, දුරු කළ යුතු දෙයක් කියන එකට අවබෝධයක් තියෙන්න ඕන. ඒ නිසා ක්‍රෝධය කියලා කියන්නේ කොට්ටේ අස්සේ තියාගෙන ඉන්න එකක්වත්, සේප්පුවක දාලා වහගෙන ඉන්න එකක්වත්, අරන් යන තැනට සාක්කුවේ දාන යන එකක්වත් නෙවෙයි. උපන් සැනින් දුරු කළ යුතු එකක් ක්‍රෝධය කියන්නේ. ඊළඟ කාරණාව තමයි උපනාහෝ බද්ධ වෛරය. සංසාරෙන් සංසාරයක් පුරාවට වෛරය පිරිමහමහ යනවා. අපි කතාවකට කියනවා ණයයි මුගටියයි වගේ කියනවා. ණයයි මුගටියයි වගේ කියනවා. ඇයි මේ? සංසාරෙන් සංසාරයට තමන් බද්ධ වෛරය ගොඩනගාගෙන යනවා. මරණාසන්න මොහොතේදී ඇතිවෙන චුතසිතත්, භවාංග සිතත් වෛරයක් එක්ක, වෛරී අදහසක් එක්ක කටයුතු කළොත් පින්වත්නි, පරම්පරාවෙන් පරම්පරාවට, ආත්මයෙන් ආත්මයට වෛරය යනවා. එතකොට අපිට හිතෙන්න පුළුවන් මෙහෙම ඒක කොහොමද වෙන්නේ කියලා. ඊළඟ භවයේ පින්වත්නි තීන්දුව කරන්නේ කර්මානුරූපව. ඔබ මේ භවයේ පින්කම් කරගෙන, කුසල් දහම් වඩාගෙන, බණ අහගෙන, කල්යාණ මිත්‍රාශ්‍රය කරගෙන ඔබ ගමන් කරනකොට ඔබේ ජීවිතයේ
ගුණවන්තකම් පිරුණට තවත් කෙනෙක් මරණාසන්න මොහොත වෙනකොට නැත්තම් මැරෙන්න කිට්ටු වෙනකොට සාමින් වහන්සේ නමක් වැඩම කරවලා පිරිත් ටිකක් කියලා නූලක් ගැට ගහලා දැන් හොඳයි ඒ සිත හදාගන්න පුළුවන් කියලා කිව්වට ඒ සිත එහෙම හදාගන්න පුළුවන් කමක් නැහැ. කර්මානුරූපව තමයි පින්වත්නි ඒ සිත හැදෙන්නේ ඊළඟ උප්පත්ති හදන තැන. මේ භවයේ නොවිච්ච අතීත භවයක සිද්ධ වුණ අකුසලයක් අරමුණ වුණොත් පින්වත්නි ජීවිතයේ නිරය තුල ගමන් කරනවා. එච්චර ප්‍රබල දෙයක් නම් බද්ධ වෛරය කියන කෙලෙසෙන් අකුසලයෙන් ආශ්‍රවයෙන් ඔබ අපිරිසුදු වුණොත් මම අපිරිසුදු වුණොත් පින්වත්නි ඔබ හිතලා බලන්න නිවන් ලබා ගන්න පුළුවන් වේද? අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. ඊළඟ ගන්නනවා පින්වත්නි මක්කෝ ගුණමකුකම නිසා ගුණමකුකමින් සුදු පාට රෙද්ද අපිරිසිදු කරලා තියෙන්න පුළුවන් අපවිත්‍ර කරලා තියෙන්න පුළුවන්. සුදු පාට වස්ත්‍රය මක්කෝ ගුණමකුකමින් අපිරිසිදු කරලා තියෙන්න පුළුවන්. මොකද්ද ගුණමකුකම කියලා කියන්නේ? ගුණයන් මකලා දානවා. යම් වූ තැනැත්තෙකුගේ ජීවිතය හොඳ සත්පුරුෂ ලක්ෂණ වලින් යුක්ත නම් ගුණවන්තකමින් යුක්ත නම් සමාජයේ ජීවත් වෙන කෙනෙක්ගේ ගුණවන්තකම් මකලා දාලා අපෝ නෑ යා එහෙම ගුණවතෙක් නෙවෙයි එයා ළඟ ගුණවන්තකම් නෑ ආන්ගේ විදියට ගුණවන්තකම් තවත් කෙනෙකුගේ මකලා දාන්නේ ගුණමකුකම නිසා මක්කෝ. භාග්‍යවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ මකලා දාන්නෙත් ගුණමකු අය. කවරදාකවත් පින්වත්නි සෝවාන් ඵලයට පත්වෙච්චි උත්තමයෙක් සම්බුද්ධ ශාසනයේ පළවෙනි නිවීම සෝවාන් ඵලයට පත්වෙච්ච පුද්ගලයෙක් කවරදාකවත් බුදුරජාණන් වහන්සේගේ ගුණයන් මකලා දාන්නේ. භික්ෂුවකටත් පැවරෙනවා විශාල වගකීමක්. අතීතයේ වැඩ සිටි උත්තමයන්ගේ ගුණයන් ආරක්ෂා කරන්න භික්ෂුවත් ආරක්ෂා වෙන පරිදි හැසිරෙන්න ඕන. සංඝ ශාසනයට අවඩක් වෙන විදියට මම හැසිරුණොත් ඒක තුල අවඩක් වෙන්නේ මට පමණක් නෙවෙයි මුළු සම්බුද්ධ ශාසනයටම සංඝ ශාසනයටම වැඩක් වෙනවා. ගුණමකු කෙනෙක් හැසිරෙනවා කාට උනත් ඕන දෙයක් වෙච්ච දෙන් මම නම් මෙහෙම ඉන්නවා. විපරීත සංඥාවනේ විපල්ලාස කියලා උගන්වන ඔය අංගුත්තර නිකායේ 4 වෙනි පොතේ විපල්ලාස සූත්‍රය.
විපල්ලාස අරමුණක් විපරීත ස්වභාවයක් නැත්තම් නිවැරදි ලෙස අවබෝධයක් නොවි වැරදි ලෙස අවබෝධ වීම නිසා මක්කෝ ගුණමකුකම් ඇති වෙනවා. දෙමාපියන්ගේ ගුණමකන දරුවුණත් ගුණමකු දරුවෝනේ. දෙමාපියෝ දරුවන්ගේ ගුණ මකලා දැම්මොත් ගුණමකු දෙමාපියෝනේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණ මකලා දැම්මොත් ගුණමකුනේ. පින්වත්නි, නිවන් මගට උපනිශ්‍රේ වෙන්න නම් නිවන් මගට අවතීර්ණ වෙන්න නම් අපි වස්ත්‍රය පිරිසුදු කර ගන්න ඕන. මේ සිත ඇහෙන් දැක්ක නැති, කනෙන් ඇසුව නැති, අතෙන් ස්පර්ශ නොකළ යම් වූ ක්‍රියාවක් නිසා, වචනයක් නිසා, ඇඟවීමක් නිසා ඔබ තවත් කෙනෙකුගේ ගුණයක් මකලා දැම්මොත් ගුණමකු කෙනෙක් බවට පත් වෙනවා. අනුන්ගේ අන් අයගේ නැත්තම් සත්පුරුෂයන්ගේ ගුණ මකවල දාන කෙනා ගුණමකුවා. ගුණමකුවෙක්. අපි කියනවා හරි ගුණමකු වැඩ කරන්න එපා කියනවා. ඒ ගුණමකුකම නිසා, උපනාහය නිසා, ක්‍රෝධය නිසා, ව්‍යාපාදය නිසා, අවිද්‍යාව නිසා මෙන්න දැන් වර්ණ ගැන්විලා මේ සුදු ඇඳුම. ලෝභය, දැඩි ලෝභය, ද්වේෂය, කෝපය, බද්ධ වෛරය, ගුණමකුකම 5යි. 6. පලාසෝ සමාන කොට දකිනවා. සීලාදී ගුණයන් වලින් යුක්ත පිරිස සමාන කොට දකිනවා. පලාසෝ. දැන් තවත් ඔබට ඒක තේරුම් ගන්න කළොත් මෙන්න මෙහෙම. අපමණ ගුණයන් වලින් යුක්ත පිරිස ගැන මටත් ඒ වගේ ගුණයක් නම් තියෙනවා කියලා දකිනවා. හැබැයි ඒ ගුණය තමා සතු වෙන්නේ අන් අයගේ තියෙන ගුණය මටත් තියෙනවා යයි සමාජයේ වරදකට පත් කරමින් තමන් ඒකෙන් ලාභ සත්කාර ලබනවා. එනිසානේ අනුන්ගේ ගුණවත්කම් තමන් ළඟ තියෙනවා කියලා උපනම් වන්නේ. තමන්ගේ අගුණ දැනගත්තොත්, තමන්ගේ දුර්ගුණ දැනගත්තොත් සමාජයේ මේ දේ කරන්නේ නැහැ. එනිසා ගුණවත් පිරිසගේ ඇති ගුණවන්තකම් මා ළඟත් තියෙනවා යයි සමාජයට එකතු කරනවා. ආන් ඒකත් පින්වත්නි කෙලෙසක්. ඒකත් පිරිසුදු කරගන්න ඕන මේ වස්ත්‍රය. ආගන්තුකව තමයි මේ වැවිල්ලා තියෙන මොනවද? දැඩි ලෝභය, ද්වේෂය, කෝපය, බද්ධ වෛරය, ගුණමකුකම. ගුණවත් අය තමන් සමග සමාන කොට දකිනවා මේ බාහිරින්. ආගන්තුක වශයෙන් ආපු දේවල්නේ. මම බුදුරජාණන් වහන්සේ දේශනා කළ පාඩේ මම ඔබට මතක් කළානේ. ආගන්තුකව ආපු කෙලෙස් වලින් තමයි මේ සිත අපිරිසුදු වෙලා තියෙන්නේ. තමන්මයි පිරිසුදු කර. දැන් තමන් ළඟ තියෙන දැඩි ලෝභය මට පිරිසුදු කරන්න බැහැනේ. තමන්ම කරගන්න ඕන. තමන් ළඟ තියෙන ද්වේෂය මට ආදීනව පැහැදිලි කරන්න විතරයිනේ පුළුවන්. තමන්ම තමයි ඒක ද්වේෂය දුරු කරගන්න ඕන. කෝපය පිළිබඳව දේශනා කරන්න පුළුවන්. තමන් ළඟ කෝපය තියෙනවා කෝපය දුරු කරගන්න ඕන. බද්ධ වෛරය තමන් ළඟ තියෙනවා තමන් බද්ධ වෛරය දුරු කරගන්න ඕන. ගුණමකුකම තමන් ළඟ තියෙනවා තමන් ගුණමකුකම දුරු කරගන්න ඕන. අනුන් හා තමන් සමාන කොට ගුණවන්තයන් සමග සමාන කොට දකින්න එක තියෙනවා නම් තමා ඒක දුරු කරගන්න ඕන. ඉස්සා ඊර්ෂ්‍යාව. අන් අයගේ වස්තුව පිළිබඳව, කීර්තිය පිළිබඳව, දියුණුව පිළිබඳව ඊර්ෂ්‍යාවක් හට ගන්න පුළුවන්. නොකැමැති ස්වභාවයක්.
ඔබ ළඟ එක්කෝ තියෙනවා එක්කෝ නැති වෙන්නත් පුළුවන්. තවත් අයෙක් ළඟ ඇති වස්තුවක් ගුණයක් දියුණුවක් දැකලා Tamanගේ සිත තුළ ඇති වෙන්නේ ඉස්සා ඊර්ෂ්‍යාව. ආන්ගේ ඊර්ෂ්‍යාව ඇති වෙච්ච ගමන් කේලාම් කියනවා, බොරු කියනවා, කොටවනවා, ભેද බින්න කරනවා, පැහැර ගන්න හදනවා, විනාශ කරනවා. මේ මොකක් නිසාද? ඊර්ෂ්‍යාව නිසා. ඉස්සා. එහෙනම් ඊර්ෂ්‍යාව කියලා කියන්නේත් මොකක්ද? සිතේ හටගන්න කෙලෙසක්. කය නෙවෙයි. සිතේ හටගන්නේ. සිතේ හටගත්තේ කොහොමද? එක්ක රූපයෙන් දැකලා, එක්ක කනෙන් අහලා, නැත්තම් දිවෙන් විඳලා, නැත්තම් ශරීරයෙන් ස්පර්ශ කරලා, නැත්තම් මනෝමයන්නේ. එයා නම් හරි ලස්සනයි. එහෙම කොහොමද ලස්සන වෙන්නේ? අන්න ඊර්ෂ්‍යාව. රූපේ දැක්කා. දැකලා ඊර්ෂ්‍යාව ඇති වුණා. ඒ ශබ්දේ නම් හරිම ලස්සනයි. කාගෙද දන්නේ? අන්න අහලා. එහෙනම් ඉන්ද්‍රියයන් වලින් අරමුණු කොටගෙන ඊර්ෂ්‍යාව කියන චෛතසිකය නිර්මාණය කරගෙන ඊර්ෂ්‍යාව කියන කෙලෙස් ධර්මයෙන් ආශ්‍රව ධර්මයෙන් Tamanගේ සිත Taman අපිරිසුදු කරගෙන කාටවත් දොස් කියන්න බෑ. කාටවත් දොස් කියන්න බෑ. තමන්ගේ ඊර්ෂ්‍යා සිත හටගත්තේ තමන්ගෙන්මයි. මච්චරිය කියන්නේ මසුරුකම, දෙන්න හිතෙන්නේ. අඩුම තරමේ කිව්වොත් අර මාවබට දවසක දේශනා කළා මච්චරිය මසුරුකම තමන් ළඟ තියෙන සම්පත් තවත් කෙනෙකුට දෙන්න බැරිකම තමයි මච්චරිය මසුරුකම. නිදිකණ්ඩ සූත්‍ර දේශනාව ඔබ කියවලා බැලුවොත් මේ මසුරුකමේ තියෙන ස්වභාවයත් දන් දීමේ තියෙන ස්වභාවය පිළිබඳවත් ඔබට තේරුම් ගන්න පුළුවන්. සුබ සූත්‍රය අසුරු කිරීමෙනුත් ඔබට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට පින්වත්නි ඔය මසුරුකමේ ඇති ආදීනව පිළිබඳව දකින්න පේතවත්ව වර්ණනාව ගැන කියව ගත්තොත් ඒත් දකින්න පුළුවන්. මසුරුකම අනුන්ට දෙන්නේ නැහැ. අන් අයට. දැඩි ලෙස පින්වත්නි සිත කිලිටි වුණොත්, දැඩි ලෙස කිලිටි වුණොත් එයාට මොකද්ද වෙන්නේ? තමන්ගේ අම්මට තාත්තට දූ දරුවන්ට බිරිඳට ස්වාමියට පවා යුතුයකම් කරන්න බැරි තරම් මසුරුකම ඇති වෙනවා. ඒතරම් මසුරුකමක් ඔහුගේ සිතට ඇති වෙන්නේ තමන්ට වඩා අනිත් කෙනා හොඳින් ඉඳී, සතුටෙන් ඉඳී, සැනසෙල්ලෙන් ඉඳී, අඩුපාඩුකම් නැතුව ඉඳී. ඒකට කැමති නැහැ. කැමති නැතිකම නිසා මසුරු සිත ඇති වෙනවා. මේ කාරණා ටික මාවබට ඊ타ත්ම සූත්‍රයේ උඩින් දේශනා කරන්නේ, ගැඹුරින් දේශනා කරන්න ගියොත් මේක සිතේ ඇති වෙන ස්වභාවය තේරුම් අරගෙන අකුසල චෛතසිකයන් හට ගන්න ආකාරයත් එක්ක පැහැදිලි කරන්න වෙනවා. යම් ප්‍රමාණයකට හරි ඔබ තේරුම් ගත්තොත්, සරලව දේශනාව කරන්න කියපු නිසා යම් ප්‍රමාණයකට ඔබ මේක තේරුම් ගත්තොත්, මසුරුකම උපන් වෙලාවට ඔබ කල්පනා කරලා බලන්න, ඔබට යමක් දී ගන්න බැරුව ඔබ කොච්චර දුක් විඳිනවද? ඊට පස්සේ කියනවා පින්වත්නි, ඒක දුරු කළ යුතු දෙයක් මිසක් තියාගත යුතු දෙයක් නෙමෙයි. පිරිසුදු කරගත යුතු දෙයක්. සෝදල ඉවත් කළ යුතු දෙයක්. සෝදා හැරිය යුතු දෙයක් නේ. අපේ සුදු ඇඳුමකට කහට වැටුණට පස්සේ අපි සෝදල ඉවත් කරනවා මිස නැවත ඒ කහට ටික ගෙනල්ලා කෝප් එක දාගෙන තියාගන්නේ නැහැ. මේකේ අම්මගේ ඇඳුමේ තිබුණු කහටයි කියලානේ.
සෝදලාම ඉවත් කරනව නැවත ගන්නෙ නෑ. ආන් ඒ වගේ කියනවා පින්වත්නි මේ සිතේ උපදින කෙලෙස් ධර්මය සෝදා ඉවත් කළ යුතුයි වත්ථූපම සූත්‍රයේ. අන් අයට බෑ සෝදන්න තමන් විසින්ම සේදිය යුතුයි. තමන්ගේ සිතේ දැඩි ලෝභය, ද්වේෂය, කෝපය, ක්‍රෝධය, ගුණමකුකම, ගුණවතුන් සමග සමාන කොට දැකීම, ඊර්ෂ්‍යාව, මසුරුකම තමන්ගේ සිතේ හටගත්තට පස්සේ තමන් ඒකේ ආදීනව දැකගෙන සෝදන්න ඕන. මෙච්චර බුද්ධෝත්පාද කාලයක මම උප්පත්තිය ලැබුවේ මෙච්චර කෙලෙස් ධර්මයන් තියාගෙන යන්නද නැත්නම් කෙලෙස් ධර්මයන් සෝදලා ඉවත් කරන්නද? ලෝභ කරන්නේ මොකක් සඳහාද? මම ද්වේෂ කරන්නේ මොකක් සඳහාද? කෝප කරන්නේ මොකක් සඳහාද? බද්ධ වෛරය තියාගන්නේ මොකකටද? ගුණමකුකම තියාගන්නේ මොකටද? ගුණවතුන් සමග සමාන කොට දකින්නේ ඊර්ෂ්‍යාව කරන්නේ මොකටද? මසුරු සිතක් ඇති කරගන්නේ මොකටද? ඇති වෙන හටගන්න සෑම වෙලාවකදීම ඔබටම ඔබ දොස් නගාගෙන පින්වත්නි ඉවත් කළ යුතු වෙනවා. ඔබටම ඔබ දොස් නගාගෙන. ඔබටම ඔබ දොස් නගාගෙන සෝදාගත යුතු ඊළඟ කාරණා තමයි චාටු බව මායා. චාටු බස් දෙපලනවා. අන්න ඒ රවට්ටනවානේ. දැන් ඔයත් උන්ගේ වචනෙන් කිව්වොත් එහෙම කට්ටිය කියනවා මුරුන් ගත්තේ තියන්න එපයි කියනවානේ. චාටුකමෙන් තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න චාටු බස් වලින් රවට්ටන එක කෙලෙසක්. ඒක භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරනවා. කපටි බව, සාටෙහිය. තම අරමුණ ඉටු කරගන්න වෙස්මූණක් දාගෙන ඉන්නවා. ඇත්ත නෙවෙයි, යථාර්ථය නෙවෙයි. තම අරමුණ ඉටු කරගන්න තෙක් ඔහු වෙස්මූණක් දාගෙන ඉන්නවා කපටියා. අරමුණ ඉටු වුණාට පස්සේ ඔහු සියල්ල අමතක කරලා දානවා කපටියා. ඊළඟට කාරණා සෝද ගන්න ඕන එක තමයි පින්වත්නි තම්බෝ තද ගතිය. අදහසක් වෙනස් කරගන්නේ. තම අදහසෙම ඉන්න. තම අදහස තුලම ඉන්න කෙනාට ඇති වෙන්නේ පින්වත්නි විපල්ලාසයක්මයි. තම අරමුණ තුලම හිටපු කෙනාට වෙච්ච දේ මොකක්ද? චන්න භික්ෂුවට උනේ. චන්න භික්ෂුන් වහන්සේ තමන්ගේ මතේම හිටියේනේ. තද ගතියක් තිබුණා. භාග්‍යවතුන් වහන්සේ කියන්නේ වැඩ සිටින කාලය තුල ඊතර වෙන්න බැරි වෙලා බ්‍රහ්ම දණ්ඩනය ලැබීමෙන් පස්සේ උන්වහන්සේ ඊතර වුණානේ. තද ගතිය. භාග්‍යවතුන් වහන්සේගේ තිබුණු නම්‍යශීලී ගතිය බලන්න කොච්චරද කියලා. අන්‍ය ශාස්ත්‍රවරු එවෙදින් ස්වාමීනි ඔබ වහන්සේ අපේ ශාසනයේ නම් මෙහෙමයි. හැබැයි ඔබ වහන්සේගේ මෙහෙමයි නේද කියද්දී භාග්‍යවතුන් වහන්සේ නම්‍යශීලී වුණා. ඔබ වහන්සේගේ භික්ෂුන් වහන්සේලා වැසි කාලෙත් එකම සිවුර නෙවෙද පොරවන්නේ ස්වාමීනි කියද්දී භාග්‍යවතුන් වහන්සේ නම්‍යශීලී වුණා. එහෙනම් අපි ළඟ තද ගතිය තියෙනවා නම් සෝදලා ඉවත් කර ගන්න ඕන. අන්‍ය මතවලට, අන්‍ය හඬට ඇහුම්කන් දෙන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ ඒ පලාතේ රජ කරපු රජවරයා විසින් පනවපු නීතිවලට පවා බුදුරජාණන් වහන්සේ නම්‍යශීලී වුණා. උන්වහන්සේගේ ශ්‍රාවකයොත් ඒ විදිහමයි. මානෝ ඊළඟට මානය. මානය පිළිබඳවම කතා කරන්න ගියොත් නවවිධ මානයන් පිළිබඳව තියෙනවා. අනුන් පහත් කොට තමන් ඉහළට දාගෙන හිතනවා මානක්කාර මිනිස්සු. කුලයෙන්, වංශයෙන්, ගෝත්‍රයෙන්, ධනයෙන්, නිරෝගීකමෙන් මානය ඇති කරගන්නවා. ඇයි ඒ? තමන් සෝදලා ඉවත් කරන්න ඕන මානය තමන් සෝදලා ඉවත් කරලා නැති නිසා.
සෝදල ඉවත් කළ යුතු මානය තමන් සෝදල ඉවත් කළා නම් තමන්ට එහෙම එකක් වෙන්නේ නැහැ. අතිමානය. මානෝ අතිමානෝ. දැඩි ලෙස මානයකින් යුක්ත ඉන්න එළබගෙනම ඉන්නවා. පින්වත්නි මේ කාරණා ටික අපිට උගන්වන්නේ මොකක් සඳහාද? චිත්ත විසුද්ධිය සඳහා. සිතේ පිරිසුදු වීම සඳහා. සිත අපිරිසුදු වුණොත් විපාක බහුල බවත්, සිත පිරිසුදු වුණොත් පින්වත්නි නිදහස් වෙන්න පුළුවන්කමත්, විමුක්තිය උදා කර ගන්න පුළුවන් බවත් තථාගත දේශනාවේ අපිට පැහැදිලි කළා. ආන්ගේ මානසික විසුද්ධිය ඇති කරගන්න, නැත්නම් චිත්ත විසුද්ධිය ඇති කරගන්න බුදුදහමේ සඳහන් කරන පරමාර්ථය වෙන නිවන ලබා ගන්න චිත්ත විසුද්ධිය, චිත්ත විමුක්තිය අත්පත් කරගන්න ඕන කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ආන්ගේ ධර්මකාරණාව පැහැදිලි කිරීමට තමයි, චිත්ත විසුද්ධිය ඇති කර ගැනීමට තමයි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණා අපට පැහැදිලි කළේ. ඒ නිසා තමයි ශරීරය රෝගී වෙන්න පුළුවන්. නමුත් සිත රෝගී වුණොත්, සිත මේ කෙලෙස් වලින් යුක්ත වුණොත්, කය නම් පින්වත්නි මේ මහ පොළවේ දැම්ම කුණු වුණා, ඕජාව ගැලුව, පොහොර වුණා, එතනින් ඉවරයි. නමුත් සිත කෙලෙස් වලින් අපිරිසිදු වුණොත්, ලෙඩ වුණොත්, සංසාරයේ විශාල ලෙස දීර්ඝ ලෙස ගමන් කරන්නට හේතු කාරණා තැනෙනවා. ඒ නිසා මා ඔබට ආරාධනා කරනවා, මෙතරම් බුද්ධෝත්පාද කාලයක, මෙතරම් සුන්දර වූ අවස්ථාවක, මෙතරම් ධර්මය ඇහෙන වකවානුවක ඔබ මේ සිත අපිරිසුදු කරගෙන, හැබැයි මේ සිත පේන්නේ නැහනේ, පේන්නෙත් නැහැ, අල්ලන්නත් බෑ, කොටු කරලා තියාගන්නත් බෑ, රාමු කරන්නත් බෑ. සතිය තුලින්මයි මේ සිත සමාධිගත කළ යුතුව පවතින්නේ. සිහිය මත පිහිටලාමයි. ඒ නිසා සිත බුදු ගුණ තුලම පිහිටවන්න, ධර්මයේ ගුණ තුලම පිහිටවන්න, සංඝ ගුණ තුලම පිහිටවන්න, යෝනිසෝ මනසිකාර්ය මතම පිහිටවන්න, අකුසලයක් එන විට අකුසලයේ ආදීනව දැකලා වහාය දුරු කරන්න, කුසලයක් සිතේ උපදින වෙලාවට ඒ කුසලය දියුණු කරගන්න, නූපන් අකුසල ඒවි යන සැකයෙන් සිත ශක්තිමත්ව මුරකරුවෙක් වගේ යොදවලා තියාගන්න, නූපන් කුසල ධර්මය දියුණු කරගන්න, හොඳට ධර්මාවබෝධයකින් යුක්තවම කටයුතු කරන්න. එතකොට ඔබට පුළුවන්කම තියෙයි මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම නිර්වාණ අවබෝධය සිද්ධ කරගන්න. මාද ඔබට දේශනා කළේ මේ සිතේ තියෙන ස්වභාවය සතිපට්ඨාන සූත්‍රයේ 16 ආකාරයකටත්, වත්තුපම සූත්‍රයේ ආකාර 16කටත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔබට මේතා දීර්ඝව ඉගෙන ගන්න, ගැඹුරින් අධ්‍යයනය කරන්න රේරුකාණේ මහානායක හාරොන්ගේ ග්‍රන්ථය පරිශීලනය කළොත් කෙලස් කියන ඔබට පුළුවන්කම තියෙයි මේටත් වඩා ගැඹුරින් මේ ධර්ම කාරණාව දැනගන්න. මා මේ විනාඩි 55ට 60ට පුංචි කාලෙට යම් ධර්ම කාරණාවක මතු පිට ස්වභාවය විතරයි ඔබට මතක් කළේ. හරියට අඹගෙඩියක තියෙන පොත්ත වගේ. ඇතුළට ඔබ යන්න ඕන. ඒ ඔබ විසින්ම කළගත යුතු දෙයක් වෙනවා. ඔබත් ධර්මය ඉගෙන ගන්න, ධර්මය අධ්‍යයනය කරන්න. ඔබේ සිත තුළ මේ බඳු දේවල් ඇති වෙන අවස්ථාවලදී සෑම වෙලාවකදීම ඔබටම ඔබ දොස් නගාගෙන පිරිසුදු කරගන්න, තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබෙත්වා යන සත්පුරුෂ සාදු සිත් ප්‍රාර්ථනාව අපි ප්‍රාර්ථනා කරනු. සුපින්වත්නි, අද ප්‍රඥා නාලිකාවෙන් මේ ධර්මානුශාසනාව මුළු ලෝකේටම විසිරුවා හරින්නට ධර්ම දානමය පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදෙන්නේ
සඳලංකාව හෙන්ඩියගල ටෙම්පල් වීව් ලිපිනයෙහි පදිංචි ජයන්ත රාමනායක මහත්මයා එම මහත්මිය සහ දූ දරුවන් මේ පින්කමෙහි දායකත්වයේ දරා තිබෙනවා. සත්පුරුෂ වේ පින්වත් පිරිස මේ පින්කම සිද්ධ කොට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වන්නේ ජයන්ත රාමනායක මහත්මයා සහ එම මහත්මියගේ පවුල්වල මිය පරලොව ගිය දෙමව්පියන් ඇතුළු සියලුම නෑදෑ හිත මිත්‍රාදීන්ට මේ පින් නිර්වාණ අවබෝධය සඳහාම උපකාරයක් වේවා. භව ගමන සපවත් වී ඉක්මන් භවයකදී උතුම් නිවනින්ම සැනසීම පිණිස මේ කුසලානිසංසය උපනිශ්‍රේ වේවා යන සාදු සිත ප්‍රාර්ථනා වැතිව තමයි සබ්බ දානං ධම්ම දානං ජිනාති හැම දානයක්ම පරදවා දිනන උතුම් ධර්ම දානය මුළු ලෝකෙටම sannivedanaya කළේ. ඒ වගේම ගෞරවනීය දේශකයාණන් වහන්සේටත් දායකත්වයේ දරූ අය ඇතුළු පවුලේ සියලුම දෙනාටත් ධර්මයේ ශ්‍රවණය කළ සියලුම දෙනාටත් මේ උතුම් පින අත්පත්ව නිදුක්ව නිරෝගීව සුවපත්ව චිරජීවනයක්ම සලසා ගනිත්වා යන සාදු සිත ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. මේ ගෞතම බුදුසසුනේදීම සියලු සංසාරික දුක්ඛයන්ගෙන් අත් මිදී උතුම් නිර්වාණ මාර්ගයේ පූර්ණයේ පිණසම අප හැම දෙනාටම මේ කුසල් උපනිශ්‍රේ වේවා යන සත්පුරුෂ ප්‍රාර්ථනාවත් කොරෝනා රෝගයෙන් පීඩා විඳින ලක්වාසී ලෝවාසී සියලුම දෙනාට ඉක්මන් භවයේ උතුම් නිර්වාණ අවබෝධය සලසා ගනිත්වා. මෙලොව වෙසෙන සියලු සත්වයෝත් පරලොව වෙසෙන සියලු සත්වයෝත් මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුලදීම නිවන් අවබෝධ කරගනිත්වා යන ප්‍රාර්ථනාව මේ පින්නති පිරිස ප්‍රාර්ථනා කරනවා. ධර්ම දානයේ දුන් කුසලය ඔබටත් මටත් නිර්වාණ අවබෝධය සඳහාම උපකාර වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ තුල්ලෝකාග්‍ර තිලවක තිලක බුදුමා මෑණියන් වහන්සේ විසින් සකල සත්වයන් වෙත පතල මා කරුණාවකින් යුක්තව දේශනා කොට වදාලා වූ නෛර්යානික ශ්‍රේ සද්ධර්ම දේශනාවෙන් බිනක් ශ්‍රවණය කිරීමෙන්ද ශ්‍රවණය කිරීමට සැලසීමෙන්ද ලබන ලද කුසලානිසංස ධර්මයෝ නමින් මිය පරලොව ගිය ගුරුවර දෙමව්පිය ඥාති මිත්‍රයිතයිසේ සමදෙනාටමත් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ලොකු කුඩා එම දෙනාටමත් සර්වමල විරහිතත්වයන් පවරතර අග්‍රාමූර්ත මහා නිර්වාණ සම්පත් සාත්සාත් කර ගැනීමටම උපකාර වේවායි සිතා පිං සිතින් යුතුව පිං අනුමෝදන් විය යුතුය. සාදු සාදු සාදු. දේශක්ඛයෝ නිබ්බානං